ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. බුද්ධංගෝ සති සංඝාතෝ ධම්මානං විචයේ තථා විරියම්පි තිපස්සද්දී බුද්ධංගා තතථා පරේ. තමාදුපෙක්ඛ බොජ්ජංගා සත්තේතේ සබ්බදස්සිනා මුනිනා සම්මදක්ඛාතා භාවිතා බහුලේ තථා සංවත්තන්ති අභිඤ්ඤාය නිබ්බානස්සච බෝධියාති. පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන මෑණිවරුන්ගේ අවසරයි සද්ධාවත් පිළිතුනේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත පක්ෂපාතී නිරීක්ෂණය යන මාතෘකාව යටතේ පැවැත්වෙන 56 වෙනි භාවනා උපදේශයටයි ඔයත් අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ. පෞද්ගලික සතියේ ඒ කියන්නේ ධර්ම දේශනාව කරපු සතිය වෙනකොට අපි ඔය සූත්‍ර දේශනාවේ සකන න්‍යාසය දිවකය මනස කියලා කියන ආයතන කොටස ගැන විග්‍රහයේදී තමයි හිටියේ. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව සිදු කරන භාවනා යෝගාවචරයේට තමන් දකින රූපය, අහන ශබ්දය ආදී කොට ඇතිගෙන මේ තියෙන ආයතනයන් ඔස්සේ ගන්නා නිමිති හරහා වුවත් සතිමත් වෙන්න පුළුවන් විද්‍යාවක් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඒ කොටස ගැන තමයි අපි පහුගිය කාලේ විග්‍රහ කරමින් පැවතුනේ. ඉතින් මේ සතියේදී ඊළඟ කොටසට පාතබන්ට කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස තමයි පිළිතුනේ මේ බොජ්ජංග ගැන කතා බහ කරන අදිය. බොජ්ජංග බෝධි අංග කියන අදහසෙන් නිකුත් වෙන බවක් තමයි අපේ දැනුම හැටියට තියෙන්නේ. අවබෝධයට පත්වන අංග. අවබෝධයට පත්වන්නට භාවිතා කළ යුතු කාරණා හැටියටයි බොජ්ජංග කියන දේවල් සඳහන් වෙන්නේ. මේ කියන බොජ්ජංගයන් එහෙම නැතිනම් බෝධි අංගයන් හතක් තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ තියෙන සරුවත්නතා ඥාණයට අපිට කියලා දෙනවා. ඔයත් දැනටමත් මේක ගැන දන්නවා ඇති. නමුත් ඉතින් මම ඒක ගැන අපහු කිව්වොත් එහෙම පළවෙනි එක තමයි සති සම්බොජ්ජංග. සතිය කියලා කියන අපි මේ සාකච්ඡාවේ වැඩිමනක්ම භාවිතා කරපු සිහිය අවබෝධයට අංගයක් වෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දෙවෙනි එක තමයි ධර්ම විනිශ්චය. ධර්ම විචය කියලා කියන්නේ ධර්මතාවයන් විනිශ්චය කරන්න පුළුවන් බවත් අවබෝධයකට අංගයක් වෙනවා කියලායි කියලා දෙන්නේ. තුන්වෙනි එක තමයි වීර්යය. හතරවෙනි එක තමයි ප්‍රීතිය. පස්වෙනි එක තමයි පස්සද්ධිය. ඒ කියන්නේ බුදු සහැල්ලු භාවය. හයවෙනි එක තමයි සමාධිය.
අත්වෙනි එක තමයි උපේක්ෂාව. ඉතින් පින්නතුනේ ඔය කියන කාරණා 7 අරගත්තොත් එහෙම අපි අපේ භාවනාවේදී යම් යම් අවදීන් වල යම් යම් අවස්ථාවල ඔය කියන ස්තරයන් වලට අපේ හිත පැමිණ වෙනවා. ප්‍රායෝගිකව අපි කතා බහ කරන ධර්ම සාකච්ඡාවක් හන්දා මම ඒක ප්‍රායෝගික පැත්තෙන්ම කියන්නම්. ඔයත් භාවනා කරනකොට පින්නතුනේ ඔයතන්ට අත්දැකීම් ඇති. අපිට උවමනයි නම් ආශ්වාසයක අපිට ආශ්වාසයක් දිහා බලන්න පුළුවන් කමක් තියෙනකොට අපිට උවමනයි නම් හුදෙක් ඒ ආශ්වාසය දිහා බලාගෙන විතරක් ඉන්න. හුදෙක් ඒ ආශ්වාසය දිහා බලාගෙන විතරක් ඉන්න පුළුවන්. ඒ වගේම භාවනාවේදී අපි වෙන මොකක්වත්ම නැතුව හුදෙක් ආශ්වාසය දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඔක වේදනාවටත් ඔය වගේමයි, සිතුවිල්ලටත් ඔය වගේමයි ආදී වශයෙන් මේක බෙදලා යනවා. කෙසේ හෝ නමුත් අපි ඒ දිහා අපි කියමුකෝ බලාගෙන ඉන්නවා කියලා ඇහෙන් නැතත් අවදානමත් වෙන විදිහට විතරක් ඉන්න පුළුවන්. ඒත් එක්කමයි ඔය කියන ආශ්වාසය තුල තියෙන එක ආශ්වාසයක් තුල තියෙන වෙනස්ම පැතිකඩන් අපිට අධ්‍යයනය කරමින් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි හුදෙක් ආශ්වාසය කියලා කියන දේ දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. අපි ඉඳලත් තියෙනවා. දෙවෙනි එක තමයි ඒ ආශ්වාසය තුල තියෙන සංඝටකයන් ටික හඳුනාගෙන බලන්නත් පුළුවන්. මොනවද මේ සංඝටක? අපිට අපේ හිතේ තැම්පත්කමක් තියෙනවා නම්, සංයමයක් තියෙනවා නම් ඔයතන්ට අත්දැකීම් ඇති සමහර අවස්ථාවන් වලදී අපි දුටුවා ආශ්වාසයේ අග. සමහර අවස්ථාවන් වලදී අපිට පුළුවන්කම තිබුණා ආශ්වාසයේ මැද දකින්න. එක ආශ්වාසයක මැද සහ අග දකින්න පුළුවන්කම තිබුණා. සමහර අවස්ථාවක් තිබුණා අපිට ආශ්වාසයක මුල මැද අග කියලා කියන මේ කොටස් ත්‍රිත්වය මේ කාරණා තුන වෙන් වශයෙන් දකින්න තරම් අපේ නුවණ තීක්ෂණ තියුණු. එතකොට වෙන තුනේ අර මුලින් කියාපු හුදෙක් ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා කියන ඒ අවස්ථාවයි මේ දැන් කියාපු ආශ්වාසය තුල තිබිච්ච අර සංඝටකයන් හඳුනා ගනිමින් බලාගෙන ඉන්නවා කියන එකයි දෙකක් නේද? ඔයතන කමඨාන් වார்த்தාවලත් ඕක සඳහන් වුණා. සමහරත් කිව්වා සාංශ ආශ්වාසය පේනවා ප්‍රාශ්වාසය පේනවා. සමහර අවස්ථාවන් වලදී කිව්වා සයනස ආශ්වාසයේ මැද අග නැත්නම් මුල මැද අග දකින්නත් පුළුවන්කම තිබුණා. ප්‍රාශ්වාසයේත් ඒ වගේම. මේ දෙවෙනි කොටස. තුන්වෙනි එක තමයි ඔයතන්ට අධ්‍යක්ීම ඇති පින්නතුනේ මේ භාවනාවට සිදු කරන හින්දා අපිට ඒ ආශ්වාසය දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? net යොමාගෙන ඉන්න පුළුවන් නේද? ඇස් දෙකකින් නැතා. අපිව අලසකමකට අරන් යන ස්වරූපේ. අලසකමකට අපිව නැමෙන ස්වරූපයකට. අලසකමකට අපිව අරගෙන යන ස්වරූපයකට කොයි ස්වරූපයකින් ආශ්වාසයේ දිහා අපි බලාගෙන හිටියා නම් මෙහෙම අපි නිින්දට වැටෙනවා. අපි හැමදාම නිදා ගන්නකොට කරන්නේ ওই දේ තමයි. ඒක වීරිය නෙවෙයි, වීරිය අනික් පැත්ත භාවිතා කිරීම. නමුත්
යම් කිසි වෙලාවකදී අපි මේ ආස්වාසයේ දිහා හොඳ අවදිමත් භාවයකින් බලාගෙන ඉන්නවා නම් විවෘත මානසිකත්වයකින් ආලෝකමත් වූ මානසිකත්වයකින් ආලෝකමත් වූ ස්වභාවයකින් අපි මේ ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා නම් අපිට පේන්න පටන් ගනිද්දී මේ ආශ්වාසයේ මුල මැද අග කියන ඒ හැම ස්තරයන් වලම අපි අර කම්මැලි වූ ස්වභාවයකට යන්නේ නැතුව හිතේ ආලෝකමත් භාවයක් ප්‍රකට කර ගනිමින් ඒ ආස්වාසය දිහා බලාගෙන ඉන්න බව. ඔයතන් කමඨාන් වාර්තා වලින් ඇත්තටම කියනවා නම් මම බලාපොරොත්තු වෙච්ච කාරණා මෙන්න මේවයි. අපිට පේන්න ඕන යම් කිසි දවසක භාවනා කරගෙන ඉන්නකොට මේක ආස්වාසයට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක ඔයතන්ට තේරෙනවා. අපිට ඒ කියන භාවනා අරමුණට හෝ කමඨහන දිහා බලාගෙන ඉන්න පුළුවන් කම්මැලිකම ප්‍රධාන වෙන විදිහටත් ඈනුමකට අපි අරන් යන විදිහටත් ඇඟ ඔතෑණි වෙන විදිහටත් අපිට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒ ඔතෑණි කමට අපි අරන් යන්නේ නැතිව වීරියවන්ත භාවයකට යන විදිහට යම්කිසි වූ අවබෝධයකට යන්න පුළුවන් වෙන විදිහකට හිත කඩාගෙන වැටෙන්නේ නැති වෙන විදිහකට අපිට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඔයත් ඔය දේ කරලා තියෙනවා. එහෙම කරාපු දවසට භාවනාව හොඳට සිද්ධ වෙනවා. අපිටම තේරෙනවා සමහර නැත්තන්ගේ කමඨාන් වාර්තාවල වුණත් කියනවා ස්වාමීන් වහන්සේ භාවනාව හරිම සන්තෝෂදායකයි. මට හරි ප්‍රීතියක් තිබුණා. පච්චිත පීති නිරාමසමයි පුතා. මේ වගේ හොඳ ශක්තිවන්ත හිතක් එක්ක අපි භවනාව කරගෙන යනකොට ඔයයන්ට දැනෙලා තියෙනවා ඒ කියන වීරියවන්ත භාවය තුලම රැඳිලා අපි ඉන්න උනහම ඇති වෙනවා ප්‍රීතියක්. මේක චෛතසික දෙයක්. මේ මානසිකව ඇති වෙන සැහැල්ලු බවක් තියෙනවා. මානසිකව ඇති වෙන සැහැල්ලු භාවයට වඩා මේක ප්‍රීතියක්. මහා මානසිකව ඇති වෙන උද්දීපනයක් අපිට දැනගන්න ලැබෙනවා. ඒක සමහරක් වෙලාවට මුළු ශරීරයේ සිසාරාමයන්ටත් පුළුවන්. ඔයත්ගේ භාවනා කමඨාන් වල ඕක ගැන කියනවා. ප්‍රීතිය මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. කාලයක් තිස්සේ භාවනාව ප්‍රගුණ කරගෙන පුරුදු කරගෙන යනකොට ඔය කියන ප්‍රීති මට්ටමට එන්න අපේ හිත පුරුදු වුණොත් එහෙම වුණොත් පින්නතුනේ ඒ කියන ප්‍රීතිය හන්දා ඇතිවෙච්ච ඒ ආරෝපණය අපිට පුළුවන්කමක් හම්බ වෙනවා ශරීරයට පතුරවා ගන්න. කය සැහැල්ලු කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔයත් මේ තැන් වලට පැමිණිලා තියෙන භාවනාව තුල කමඨං වාර්තා අරගෙන බලන්න. මුළු ශරීරය තුලම ඔය කියන විදිහේ බුදු සැහැල්ලු භාවයක් අරගෙන යන්න පුළුවන් වෙච්චහම අපිට තේරෙන ඊළඟ සාධකය තමයි කයෙහි යම් ආකාරයකින් මෘදු වූ සැහැල්ලු වූ භාවයක් තියෙනවද ඒ හා සමානව මෘදු වූ සැහැල්ලු භාවයක් හිතෙත් තියෙනවා. මේ දෙක තුල සමාන භාවයක් එනවා. සමතුලිත භාවයක් එනවා. ඒ සමතුලිත වූ එකඟ භාවය මත අපිට ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. ඔයත්ගේ හිත ඔය කියන තත්ත්වයටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේමයි යම් අවස්ථාවකදී අපිට තේරෙන්න ගන්නවා ඔය කියන කායික සහ මානසික වූ සමතුලිත භාවය කියලා කියන බුදු සැහැල්ලු ගුණයන් වලට මගේ බලපෑමක් නම් නැති වෙන්න ඕනේ. මේ දේ බලාපොරොත්තු වීමක් අනිත් දේට වඩා මේ දේ හොඳයි කියන ආකාරයේ විදිහේ කිරල මැල්ල හොයන බවක් ආදී එහෙම වෙනස් විදිහේ දකින්න ඕන කරන මනස අයින් කරගත්තා. අපිට තේරෙන්න ගන්නවා මේ කියන මෘදු සැහැල්ලු ගුණයට හෝ වීරියට ප්‍රීතියට හෝ ධම්මවිචයට හෝ සිහියට හෝ
කියන මේ කාරණාව කොටම අයිති වෙන්නෙත් නැති නැත්තේත් නැති විදිහේ අපි නිශ්චල වූ ස්වභාවයකට අපේ හිත පරිවර්තනය කර ගන්නවා කියලා. ඔයත් දැන් කමඨාන් වාර්තාවල මං කියාපු වචනයෙන් ඕක නැති වුණාට ඕක තියෙනවා. ඕක තියෙනවා. එතකොට ඔයත් දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ කියන බොජ්ජං බෝධියංග අපේ ජීවිතය තුළ අපේ භාවනාව තුළ අපිට සිද්ධ වෙනවා නම් ප්‍රායෝගිකව අපි අත්දකින්නවා නම් ඇයි මේකට මෙතන වෙනම කියලා තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. අනිවාර්යෙන් හිතෙන්නත් ඕන. ඒකට හේතුව තමයි පිටුනේ එක භාවනා වාරයක් තුලදී අපි සිහියට සම්පජඤ්ඤයට නැත්නම් ධම්ම විචයට වීරියට ප්‍රීතියට පස්සද්ධියට සමාධියට සහ උපේක්ෂාවට කියන මේ කාරණා හතටම එක්කෝ ආරෝහණ හැටියට කොහොමද වෙන්නේ නම් ඒ විදිහට තමයි අපිට තේරෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ආරෝහණ හැටියට හරි කොහොම හරි කමන්නේ. ඒ දේවල් වලට අපි අඩිය තියා සමහරක් ඒවා හඳුනාගෙන තියෙන්නත් පුළුවන්, සමහරක් ඒවා හඳුනා නොගෙන තියෙන්නත් පුළුවන්. අපෙන් බැහැර වෙලා යනවා. බැහැර වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන් එක භාවනා වාරයක් තුලදී විතරක්. සාක්ෂි තියෙන ඔයත් උගාවම කමඨං වාර්තා ආරම්භ බලන්න. වත්තගේ කමඨං වාර්තාවලම තියෙනවා ස්වාමීන් වහන්සේ භාවනාව කරන්න වාඩි වුණා, ශරීරයේ තේරුණා. මේ මොකද්ද කියන්නේ? සිහිය තියෙනවා. වේදනාව තේරෙන්න ගත්තා. තාම සිහියේ ඉන්නවා. ධර්මතා විනිශ්චය කරන්න පොඩ්ඩක් කිට්ටු කරලා තියෙනවා. ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ වේදනාවේ මුලැමැදාග පේන්න පටන් ගත්තා. හරියටම හරි කතාව. ඒ දේ තේරුම් අරගෙන ඉන්නකොට මම ඒ දේ දිහාම බලාගෙන ඉන්නකොට ඒ දේ නැති වෙලා ගියා. ඒ වේදනාවේ තුල තිබිච්ච වේදනාත්මක ස්වභාවය මගෙන් අයින් වෙලා ගියා. මේ කියන්නේ වීරිය නේද? ඒ වේදනාත්මක ස්වභාවය අයින් වෙලා ගියාට පස්සේ මට ලොකු සැහැල්ලුවක් ප්‍රීතියක් දැනෙනවා. කතාව හරියටම හරි. ඒ ප්‍රීතිය තුල මම නිමග්න වෙලා හිටියා. ශරීරයත් මුදු සැහැල්ලු වෙන බවක් තේරුණා. යම් යම් කොටස් වල හිතත් tempat භාවයක් තේරුණා. මම ඒ tempat භාවයට වෙලා මොහොතක් හිටිය ස්වාමීන් වහන්සේ මොකද්ද සද්දයක් ඇහුණ එක පාරටම භාවනාව කඩාකප්පල් වුණා. භාවනාව නැවතුවා. ඕක තමයි කමඨං වාර්තාව. ඔයයන්ගේ වාර්තා ඇති වෙයි. එතකොට බලන්න එක භාවනා වාරයක් තුලදී අපි ඔය කියපු බෝධි අංග ටික බෝධි අංග හෝ වේවා නැතා හෝ වේවා ඒ අංග ටික පුරුදු කරලා තියෙනවා. මට තේරෙන හැටියට පින්නතුනේ භාවනාව පතල හැටියට කරපු කෙනෙක්ට භාවනාව කියන මාතෘකාව ඔස්සේ බොහෝ කාලයක් තමන්ගේ ජීවිතය ගත කරපු කෙනෙක්ට අපි මේ කතා කරන විදිහට කියනවා නම් අපි මේ ධර්ම සාකච්ඡාවේ භාෂාවෙන් කිව්වොත් අපක්ෂපාතී වූ නිරීක්ෂණය කරන්ට බොහෝ වෙලාවක් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරපු කෙනෙක්ට සම්පජඤ්ඤයෙන් සිහිය වෙනස් කර ගන්නට තේරෙනවා. සම්පජඤ්ඤයෙන් වීරිය වෙනස් කර ගන්නට තේරෙනවා. වීරියෙන් ප්‍රීතිය වෙනස් කරලා බලන්න තේරෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධිය වෙනස් කරලා බලන්න තේරෙනවා. පස්සද්ධියත් සමාධියත් අතර තියෙන වෙනස්කම තේරුම් ගන්නට තේරෙනවා. සමාධියත් උපේක්ෂාවත් අතර තියෙන වෙනස තේරුම් ගන්නට තේරෙනවා. ඒකට ඒ වගේ කෙනෙක්ට පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ ජීවිතය තුළ භවනා මාර්ගයේදී හෝ මේ ගමනේදී මොන දේටද අඩිය තිය වෙන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් තමන් ගාව තියෙන්නේ මොන දේද කියන එක ස්ථීර හැටියටම දකින්න පුළුවන් කමක් තියෙනවා. ඕක ඉතින් අර අපිට කියන්න බැරි වෙන්න පුළුවන් කමඨාන් වාර්තාවේදී ස්වාමීන් වහන්සේ මම පළවෙනියෙන්ම සති සම්බොජ්ජංගෙට ගිහිල්ලා ඊළඟට ධම්මවිචයට ගියා. ධම්මවිචයේ මෙහෙම ඉන්නකොට වීරියට ආවා. එහෙමනම් නෙවෙයි මේක කියන්නේ. කියන්නේ අපේ භාෂාවෙන් අපිට තේරෙන භාෂාවෙන්. ඒකයි සත්‍යතාවය. ඒ අපිට තේරෙන අපේ භාෂාවෙන් කියනකොට අපි කියාවි මේ බොජ්ජංග වල ලක්ෂණයන් ටික එකිනෙකට එකතු කරලා. නමුත්
අපි භාවනාවට පතල වුණාට පස්සේ පිළිතුනේ අපිට උවමනයි නම් සිහිය කියලා කියන ඒ ස්තරය තුල විතරක් නතර වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. අපි දන්නවා නම් අපි තේරුම් ගත්තා නම් අවබෝධ කළා නම් සිහිය කියන ස්වභාවයෙන් පමණක් මේ ගැටලු විසඳන්න පුළුවන් කියලා අපිට ධම්මතා විනිශ්චයකට යන්න ඕන නැහැ. අපි සිහියෙන්ම ඒ දේ අවබෝධ කරනවා. සිහියම අවබෝධයට අයත් වෙන අංගයක් බවට අපි පරිවර්තනය කරගන්නවා. සිහියම අවබෝධයට අයත් වන අංගයක් බවට අපි පරිවර්තනය කරගන්නවා. මේක වෙන කොහේවත් කියන එකක් භාවිතා කිරීමක් නෙවෙයි. අපි පුරුදු කරපු සිහියට අපිම දෙන වටිනාකම. මීට කලින් අපි සිහිය භාවිතා කළා ධර්මතා විනිශ්චය අල්ලන්න. ඇති නැතිවීම අල්ලන්න. ඇතිවීම පැවතීම නැතිවීම අල්ලන්න. ඕ ඒ දේ දකින්න. දැන් අපිට සමහරක් වෙලාවට තේරෙන්න පුළුවන්. අපි අර විදිහට හොයාගෙන ගිය එකත් හඹා යෑමක් වගේ නේද කියලා. දැන් අපිට අවස්ථාවක් එනවා පිනතුනේ. සිහිය තුල විතරක් නතර වෙලා සිහියෙන් විතරක් මේ දේ අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ ඒ ප්‍රමාණය තුලින් ඒ කාරණාව නතර කරලා දාන්න. නමුත් යම්කිසි කාරණා තියෙන්න පුළුවන් සිහියට එහා යන්න වෙන. ඒ දේ තුල තියෙන ඇති නැතිවීම දකින්න වෙන්න පුළුවන්. ධර්මතාවයන් ටික විනිශ්චය කරන්න වෙන්න පුළුවන්. එතකොට කාලයක් තිස්සේ භාවනාව වඩාපු කෙනාට භාවනා යෝගාවචරයට තේරෙනවා සිහියෙන් විතරක් මේක කරලා බෑ. මේකට සම්පජාඤ්ඤය තියෙන්න ඕන. මේකට සිහි නුවණ තියෙන්න ඕන. මේකට ධර්මතාවයේ විනිශ්චය කරන යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන කියලා. මම උදාහරණයක් කියන්නම්. මේක තායිලන්ත හිටපු කාලේ මතක නැහැ කවුද කිව්වේ කියලා. ලොකු හාමුදුරුවෝ කෙනෙක් මේක කිව්වේ. ඒක භාවනා කරන කෙනෙක් ධර්මශාලාවේ ඉඳලා මම වත්තට කිව්වද මතක නැහැ මේ කතාව. කියන්නත් ඇති භාගත. මේ වෙලාවේ ලොකු අදහසක් එනවා. ඒකින් දාපුවා කියන. මම දැන් ඔක්කොම කතා ඇත්තම කියනවා නම් කියලායි තියෙන්නේ. දැන් කියන්න දෙයක් නෑ අලුත්. ධර්මශාලාවේ ඉඳලා භාවනා කර කර සිහිය පුරුදු කර කර ඉඳලා මෙයාට එකපාරම සිටිවිල්ලක් එනවලු තේ ටිකක් බොන්න ඕන කියලා. මෙයා සිහියෙන්ම නැගිටිනවා. සිහියෙන්ම නැගිටලා සිහියෙන්ම අඩිය තියතේ ඉස්සරහට යනවා. සිහියෙන්ම හැරෙනවා. සිහියෙන්ම හැරිලා දොර අරිනවා. ජරබරාංගල දොර ඇරෙනවා. දොරනුත් එහාට යනවා. තේ තියෙන තැනටත් යනවා. තේ හදන තැනටත් යනවා. එතන තියෙනවලු මොකක් හරි මැෂින් එකක් කරන්ට් එකට ගහපු එකක්. එක ස්විච් එකක් ඔබනකොට උණු වතුර එනවා. තව එකක් ඔබනකොට ඇල් වතුර එනවා. ඔයත් දන්නවා ඇති මේ කියන්නේ මොකක් ගැනද කියලා. මෙයා මොකද කරා කියන්නේ? යටට අත තියලා ස්විච් එකක් නෑ අත තියෙන එකත් බොහොම සිහියෙන් කරාලු. අත තියෙන එකත් බොහොම සිහියෙන් කළාලු. ස්විච් එකට ඇඟිල්ල ගෙනියන එකත් බොහොම සිහියෙන් කළාලු. ඊට පස්සේ ස්විච් එක ඔන් කළාලු. උණු වතුරෙන් අත පුච්ච ගත්තලු. සිහිය තිබුණා සම්පජඤ්ඤය තිබ්බේ නැහැ. සිහි නුවණ තිබ්බේ නැහැ. අපිටත් අපේ ජීවිතය තුළ පින්නතුනේ අවස්ථාවල් තියෙනවා සම්පජඤ්ඤ උවමනා වෙන සහ නුවමනා වෙන. ඇවිදින්න කරන්න ඇත්තටම ඇති නැතිවීමක් වොන්න නොවෙන්නත් පුළුවන්. නමුත් අර කියාපු විදිහේ ස්තරයකට යන්න අවස්ථාවකට යන්න සිහි නුවණක් වොන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි භාවනාව කරගෙන යනකොට අපිට හම්බ වේවි අපිට මුණ ගැසේවි යම් කිසි ඌ කොටස් තියෙනවා සිහිය කියන ප්‍රමාණය තුල තිබ්බහම ප්‍රමාණවත් අපිම අවබෝධ කරાવી සිහිය තිබුණාම මේ සිහිය කියන සීමාව තුල හිටපුවාම මේ ප්‍රමාණයෙන් විතරක් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සමතයක් කරගන්න පුළුවන් වෙන බවක් තියෙනවා කියලා. පාරේ යනකොට වාහනයක් ඔයගොල්ලෝ පදවාගෙන යනවා නම්
ඇති නැතිවීමක් බලන්න බෑනේ අතට. මේ වාහනේ එනවා ඒක ඇති වුණා පැවතුණා නැති වුණා ඔබ බලන්න බෑනේ. නමුත් හොඳ සිහියකින් යන්න පුළුවන්. ආන් ඒ වගේ සිද්ධියක් මේකෙන් මේ කියන්නේ. ඒ වගේමයි පින්නතුනේ සමහර අවස්ථා තියෙන්න පුළුවන් සමහර කාරණා ප්‍රායෝගිකව අර ඉස්සෙල්ලා කිව්වා වගේ ධර්මතා විනිශ්චය තිබුණා වුණාට ඒ ධර්මතා විනිශ්චය තුළ තියෙන ඇති නැතිවීම හුදෙක් දකින්න එක විතරක්ම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒක අපේ හිතට ඒකාකාර වුණොත් එහෙම අපේ හිතේ ඒක දේ ප්‍රතික්ෂේප කළ දාන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය හිතක තියෙන සාමාන්‍ය ස්වභාවය. අන්න ඒ වගේ වෙලාවට අපිටම අවස්ථාවක් එන්න ඕන. අපිම තේරුම් ගන්න ඕන. මේ ක්‍රියන ධර්මතා විනිශ්චය මම ආලෝකමත් භාවයකට කරන්න ඕන. අවදිමත් භාවයකට සිදු කරන්න ඕන. අවදිමත් භාවයකින් දකින්න ඕන. ආලෝකමත් භාවයකින් දකින්න ඕන කියලා අදහසක් නුවණක් අපිට පහළ වෙන්න ඕන. එතකොට අපි ඒ අවස්ථාව තුළ තියෙන ඒ වටපිටාවෙන් ඥානවන්ත භාවයටපත් උනේ අර ධර්මතාවයන් ටික විනිශ්චය කරපු හින්දාම නෙවෙයි. ඒ ධර්මතා ටික විනිශ්චය කරන්න වීරිය ඇඳාගත්ත හින්දා. ඔය වගේමයි සමහර අවස්ථා තියෙනවා කෙනෙකුට අපි කතා බහේදී වුණත් කමක් නැහැ ප්‍රායෝගික අවස්ථාවක් ගත්තොත් එහෙම ඔය බොහොම දුක්සහගත විදිහට ජීවත් වෙන හෝ කතා බහ කරන වැඩ කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ දුකම ආරෝපණය කරගෙන වැඩ කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. භාවනාවේදීත් ඔය වගේමයි. නමුත් සිහියත් එක්ක දියුණු වෙන්න හිතක් තියෙන කෙනෙක්ට ප්‍රීතිය කියන එක ඇති වෙනවා නම් ඒ ප්‍රීතිය කියන එක ඇති වෙන්නේ අංශු මාත්‍ර මොහොතක් හෝ මේ කියන සිහිය තුළ ඉන්න හින්දා. සිතුවිල්ල දුවනවා වෙන්න පුළුවන්. හිතට කරදර ගොඩයි වෙන්න පුළුවන්. ඇඟ රිදෙනවා වෙන්න පුළුවන්. ඇඟ මුදුයි වෙන්න පුළුවන්. මොකක් වුණත් කමන්නේ මේ මොහොත තුළ මොහොතක් ඉන්නවා කියලා යාට අදහසක් තියෙනවා නම් ඒක ප්‍රීතියක් තමයි. ශාරීරිකව දුක තියෙන්න පුළුවන්. චෛතසිකව සිතුවිලි දුවන හින්දා ඒ සිතුවිල්ලෙනුත් කරදර වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේ දිහා අපක්ෂපාතී වූ විදිහට නිරීක්ෂණය කරනවා නම් නිරපේක්ෂ විදිහට පරීක්ෂාව සිදු කරනවා නම් තථාගතයන් වහන්සේගේ විමුක්තියේ කලාව අපිට හම්බ වෙලා තියෙනවා. ඒ මොහොත තුළ අපි ප්‍රීතිපත්. අපි සංසිඳිලා වෙනවා. අපි සංසිඳිලා. අපිට අරැදිල්ලක් නැහැ, ඌමනාකමක් නැහැ. කරන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැහැ. ඔය ප්‍රීතිය දැනගෙන අපි ඉඳලා තියෙනවා භාවනාව තුළ. තථාගතයන් වහන්සේගේ උපදේශය තමයි එතකොට මේ කියන ප්‍රීතිය ගොනු කරගෙන ඉන්න. එහෙම නැතිනම් ඒ ප්‍රීතිය තුලින් තමයි මේ මොහොත තුලදී ඒ සැනසීම, නිදහස නිවීම කියන දේ භුක්ති විඳින්න පුළුවන්කම හම්බ වෙන්නේ කියන එක අවබෝධ කරගන්න කියලා අපිට කියලා දෙනවා. ඊළඟ එක තමයි සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් භාවනාව තුළ ඔතන කමඨහන් වාතාවක්ම ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් පාතුම කියලා තියෙනවා භාගදා සායනාංශ ශරීරයේ එක කොටසක් නම් බොහොම වද වේදනා දැනුණා. හරි කරදරයක් වුණා. මේකේ මේ කමඨහන් වාර්තාවෙම ඔය කියන එකම තුල තියෙන නොකියන පැත්ත මොකක්ද? ඒ කියාපු කමඨහන් වාර්තාවෙම නොකියාපු කතාව මොකක්ද? ඒ කතාව තමයි ඒ කියාපු කෙනාගේ ශරීරයේ අනිත් පැත්ත ඒ තරම් වේදනාවක් නැහැ කියන එකයි. එතකොට අපේ හිත අපි හැමදාම පුරුදු කරලා තියෙන පින්නතුනේ ප්‍රශ්නයක් තියෙනවා නම් කරදරයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ඒකටම යන්නේ. හන්දියක හරි කොහේ හරි කමන්නේ වලියක් තියෙනවා නම් බලන්න කට්ටිය එක්රොක් වෙන හැටි. සරල උදාහරණයක්. මේක තමයි සරල මානසිකයාගේ තියෙන සරල මානසිකත්වය. ධර්මයේ උගන්වන්නේ කොහොමද? මෘදු සැහැල්ලු ගුණයට කිට්ටු වෙන්න කියලා කියනවා.
සමහර අවස්ථාවන් වලදී භාවනාව කරගෙන යනකොට අපි සිහියෙන් හිටියත් වීරිය තිබුණත් ප්‍රීතියක් තිබුණත් ධර්මතා විනිශ්චය කළත් ඇත්තටම භාවනාව ඉදිරියට කරගෙන යන්න හෝ ඒ අවස්ථාව සමතුලිතය කරගන්න අපිට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. මේ ශරීරය තුළ තියෙන අර වේදනාත්මක ස්වභාවය විතරක් නම් දකින්නේ. අපි දකින්නේ වේදනාත්මක ස්වභාවයක් විතරක් නම් ශරීරය තුළ එක පැත්තක. ඒ වේදනාත්මක ස්වභාවය ඇති නැතිවීම දැක්කා වුණත් ඒ දේ දිහා බලාගෙන හිටියා වුණත් මොන දේ කළත් පළක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ වේදනාත්මක ස්වභාවය නැති අදියර නැති පැත්ත දිහා අවධානය යොමු කරන්නට මේ ශරීරය තුළම අන්න අර අපි කියන පස්සද්ධි ගුණයට යන්න පුළුවන් වේ. ඒ පස්සද්ධි ගුණයට බැහැලා ඉන්න පුළුවන් කමක් තියෙවි. ඒ පස්සද්ධි ගුණයට වෙලා ඉන්න පුළුවන්කම අපි හදාගත්තා නම් පිනතුනේ එහෙමනම් අපිට හම්බ වෙයි පුදුමාකාර නිදහසක් සාමයක් සැනසීමක් ලබා ගන්න පුළුවන් වටපිටාවක් තියෙන බව. එතකොට ඒ අවස්ථාව තුළ දැන් ඔය ඇත්තන්ට තේරෙනවා අපි අවබෝධයට ගිහිල්ලා තියෙන්නේ අර කියාපු පස්සද්ධි ගුණේ හන්ද. මේ පස්සද්ධියයි අපිව අවබෝධ කරන්නට අවබෝධය කරා යන්න අපිට පාර පෙන්නලා තියෙනවා. ඊළඟ එක සමාධිය. ඔය වගේ පස්සද්ධි ගුණයක් තියෙන කෙනෙක්ට කායිකව පස්සද්ධිය තේරෙන්න පුළුවන්. චෛතසිකව එච්චරම පස්සද්ධියක් ඇති නොවි. පාලියේ මෙන්න මෙහෙමයි කියන්නේ පීති මනස්ස කායෝපි පස්සම්බති. ඔය දේ අපිට උනා නේද? මානසිකව ප්‍රීතිය භුක්ති විඳින කෙනා කායිකව පස්සද්ධියක් භුක්ති විඳිනවා. කායිකව මෘදු සැහැල්ලු භාවයක් භුක්ති විඳිනවා. අපිට ඒ දේ උනා නේද? ඒ දේ අපිට උනා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට කලින් කියවුවේ අද අපි භුක්ති විඳින දේ පිළිතුරු. අද අපි මේ මොහොත තුළ භාවනාවක් කරනවා නම් භුක්ති විඳින සත්‍යය. ඒකයි මේකට පරමාර්ථ සත්‍ය කියන්නේ. පරම සත්‍ය කියන්නේ. මේක වෙනස් කරන්න බැරි එක. ධර්මයේ මේ ලෝකේ ඇත්තටම කියනවා නම් නිට්ටයයි. ධර්මතාවයන් ටික නිට්ටයයි. අනිත්‍ය වෙලා යන්නේ ඒක කියාපු දහම කවදා හෝ දවසක විනාශ වෙලා යන්නේ. ඒක සාමාන්‍යයි. කොහොම හරි කමක්. පීති මනස්ස කායෝපි පස්සම්බති. අපිට බැරිකමක් තිබොත් චිත්තම්පි පස්සම්බති කියන තැනටත් අරන් යන්න. එයා ඇත්තටම ඒකට සමාහිත වෙලා නෙවෙයි ඉන්නේ. නමුත් කය සැහැල්ලු වෙච්ච කෙනාගේ හිත සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඔයත් කමඨාන් වාර්තාවල ඇති කායික මෘදු සැහැල්ලු භාවයේ භුක්ති විඳිනකොට ඒ කායික වූ මෘදු සැහැල්ලු භාවය චෛතසිකවත් තේරෙන්න පටන් ගත්ත කියලා. හිතටත් පුදුමාකාර නිදහසක් සාමයක් තිබුණා කියලා. කායෝපි පස්සම්බති චිත්තම් විපස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති. තව එහාට යන්න තියෙන භාවනාව තුළ මේ මෘදු සැහැල්ලු වෙච්ච කය තියෙන කෙනාට මෘදු සැහැල්ලු වෙච්ච හිත තේරෙනවා. අර දරුණු රළු සැර පරුෂ තද ගොරෝසු සිටිවිලි නෑ. ඌමනා එපාකම් නෑ. මෘදුයි සැහැල්ලු. ඒ මෘදු සැහැල්ලුව තියෙන කෙනාට කායිකව සැපත තේරෙන. කායික වූ නිදහස තේරෙන. කයි බර නැති බව තේරෙන. කයි තියෙන සාමකාමීත්වය තේරෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති. ඒ කායිකව ඔය කියන සැපත නිදහස භුක්ති විඳින කෙනාට මානසිකව සැපත නිදහස තේරෙන්න පටන් ගන්නවා. භාවනාව තුළ ඔය ඇත්තෝ සමහර අවස්ථාවල සමහර ඇත්තෝ මම ඉතින් කියාපු කාරණා මේ. ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යනකොට ආනාපානෙ දකින්න වුණාම ඒ ආනාපානය තුලට වෙලා ඉන්න පුළුවන් කමක් තිබ්බා. ඒකේ මුලැමැදාක බලා ගන්න පුළුවන් කමක් තිබ්බා. මුලින් නම් පුළුවන් වුණේ අග විතරයි. පස්සේ මම උත්සාහයෙන් බලාගෙන ඉන්නකොට උමනාවෙන් ඒ දේ දිහා යොමාගත් ඇස් තියාගෙන බලාගෙන ඉන්නකොට මට තේරෙන්න ගත්තා, පේන්න ගත්තා මේ ආනාපානය තුල
ආශ්වාසය තුළ මුලක් මැදක් අගක් තියෙනවා කියලා. ඒ දේ දිහාම බලාගෙන ඉන්න මම මගේ හිතේ තැම්පත්කම හදාගත්තාම මට ඒක හරි ප්‍රීතියක්. ඒ ප්‍රීතියට ආවේ හිත ඔප්නැන් වෙච්ච හින්දා. ඒ ඔප්නැන් වෙච්ච හිතක් තියෙන කෙනාට ප්‍රීතිය තේරුණා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ශාරීරිකව සැහැල්ලු භාවය තේරෙන්න ගත්තා. ඒ ශාරීරික සැහැල්ලු භාවයේ තිබ්බහම ඒක හිතටත් ලොකු සැහැල්ලුවක් බව තේරුණා. පස්සේ පුදුමාකාර නිදහස් බවක් මම කායිකව භුක්ති විඳා. ඕව කියනවා නැත්තම් කමටහන් වාර්තාව තිබිලා තියෙනවා. ඒ නිදහස් වෙච්ච ඒ නිදහස භුක්ති විඳිච්ච කායික ස්වභාවය තියෙනවා නම් ඒ බව හිතට ගියහම බුදුරජාණන් වහන්සේගේ ධර්ම තමයි සුඛිනෝ චිත්තං සමාධියති. ඒ වගේ නිදහස් වූ හිතක් තියෙන ඇත්තෙක් ඒ හිතක් සමාධිමත් භාවයට පත් වෙනවා, එකඟ වෙනවා. හේතුව අර ඇදිලි නැති ඒ එකඟ වෙච්ච හිතක් තියෙන කෙනෙක්ගේ නිදහස භුක්ති විඳින්නේ එයා උපේක්ෂා සහගත විදියට හැම දෙයක් දිහාම මධ්‍යස්ථ වූ මතධාරීත්වයෙන් බලන්ට ඉගෙන ගන්න නිසායි කිය. එතකොට පින්නතුනි බොජ්ජංග කියලා කියන මේ කාරණාවල් ටික ඔයත්තන්ගෙත් මගෙත් භාවනා ගමන තුළ යම් යම් අවස්ථාවන් වලදී අපි ස්පර්ශ කරලා තියෙනවා. අපි ස්පර්ශ කරලා තියෙනවා. හඳුනාගත්තේ නැහැ අපිව අවබෝධයට අරගෙන ගියාපු අංගය මොකක්ද කියලා. මම එහෙම කිව්වොත් තේරෙන්නේ. යම් යම් අවස්ථාවන් වලදී යම් යම් දවස්වලදී භාවනා වාරවලදී ඔයත්ෝ ආනාපානයේ මුලැමැද අග කියන දේ තේරුම් අරගෙන තියෙනවා. සමහරකට හිතාගෙන ඉන්න පුළුවන් සිහිය තිබ්බ හින්දා තමයි මම මේක තේරුම් ගත්තේ කියලා. පින්නතුනේ සිහිය තිබ්බ හින්දා තමයි අර කියන තැනට අපිව අරගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ ආස්වාසය කියන එකේ මුලැමැද අග කියන ත්‍රිත්වය මේ කියන කාරණා තුන අවබෝධ කරලා තියෙන්නේ, තේරුම් අරගෙන තියෙන්නේ ධර්මතා විනිශ්චය කරපු හින්දා. ධම්ම විචේ හින්දා. බුදුරජාණන් වහන්සේගේ යෝජනාව තමයි ඊළඟ අවධිය තමයි භාවනාවේදී අපි ඔය කියන ස්තරයන් කෙරෙහි හොඳ අවධානයක් තිබිච්ච කෙනෙක් නම් අපිට ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා නම් පමණක් බොහොම පැහැදිලිවටම කියන්න ඕන පමණක් අපිට තේරෙන්න ගන්නවා අපිට විසඳ ගන්න පුළුවන් එක භාවනා වාරයක් තුළ සිහියට අයත් වෙන විදිහට මට සිද්ධ වෙච්ච අත්දැකීම් මොනවද? සම්පජඤ්ඤයට අයත් වෙන විදිහට, ධර්මතා විනිශ්චය කරන්නට අයත් වෙන විදිහට දැකපු අවස්ථා මොනවද? වීරියට අයත් වෙන විදිහට තිබුණු අවස්ථා මොනවද? ප්‍රීතියට, පස්සද්ධියට, සමාධියට, උපේක්ෂාවට කියන මේ කාරණා හතටම අදාළ වෙන විදිහට තමන්ට තිබුණු අත්දැකීම් මොනවද කියන එක තම තමන් තේරුම් ගන්න පටන් ගන්නවා. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් වෙන වෙනම දකින්න. සමහර දවසක අපි දකින්නේ හිතන්නකෝ කට්ටිය කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එදා වගේමයි අද වෙනකොටත් මම භාවනාවේදී මම ඉන්නේ හිත දුවන තැනකමයි. තමන් මේ හිතත් එක්ක දුවනවද කියන එකේ ප්‍රශ්නේ තියෙනවා. දුවන හිතේ නෙවෙයි ප්‍රශ්නේ. ඒ දුවන හිත දැක දැක තමන් ඉන්නවා නම් ඒක එක හා සමාන වෙනවා ආනාපානය දකින්න එක වගේ. මොකද ආනාපානයටත් තියෙන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියන සත්‍යයක්. මේ ඒකාකාර රටාවක්. ඒකාකාර පැවැත්මක් සිතවිල්ලට වගේම. සිතවිල්ල ඉතින් නාඩගම් වැඩි එච්චරයි. නමුත් බහැර ඉඳලා බැලුවොත්, බාහිරක ඉඳලා බැලුවොත්, අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කළොත් ආනාපානය සමානයි සිතවිල්ල කියලා අපිට ලියන්න පුළුවන් ওই සමීකරණය. එතකොට හිතන්ට නාකයි භාවනාව තුළ අපි මොකක්වත් කරන්නේ නැහැ කියලා. හැමදාම දකින්නේ සිතුවිල්ල නම් ඒක තේරුම අපි අපේ අවධානය යොමු කරන්නට කියලා හිතට දීලා තියෙන අවධානයේ විධානයේ යෝජනාවේ පොඩි වෙනසක් හදාගන්න ඕන කියන එක විතරයි. එච්චරයි. අපි හැමදාම කියලා තියෙනවා හිත දිහා විතරක්ම බලන්න කියලා. ලෝකහාමුදුරන්ගේ භාෂාවෙන් කියනවා නම් හිත දිහා පමණක් බලපං කියලා කියලා තියෙනවා. ශරීරය දිහා නැතුව.
දැන් අපිට අවස්ථාවක් එනවා පින්නතුනේ. එක භාවනාවක් තුල වුණත් මේ එක භාවනාවක අභ්‍යන්තරය තුල අස්සේ තිබිච්ච මේ කියන වෙනස්කම් ටික හඳුනා ගන්න. අපි හිතන මේක ලස්සන කතාවක් වෙයි. අපි හිතන භාවනාවේ හීනයක් තියෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙන භාවනාවේ එක්තරා බලාපොරොත්තුවක් තියෙනවා. ඒකක් තමයි භාවනාව පටන් ගත්ත වෙලාවේ ඉඳලා ආනාපානයේ දිහාම බලාගෙන ඉන්නවාම කියන එක. නැද්ද? එහෙම නැතිනම් තව එකක් තියෙන්න පුළුවන්. ශරීරයේ සැහැල්ලු වේගෙන තියෙන විදිහටම සම්පූර්ණ භාවනා කාලෙම ඉන්නවා කියන එක. නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. තව තියෙන්න පුළුවන්. හිත එකඟ කරගෙනම හිත දුවන්නේ නැතුවම තියාගෙන ඉන්නවා කියලා අපේ හිතේ අදහසක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙන බලාපොරොත්තුවත් ඕකම තමයි. ප්‍රීතියටත් ඔය වගේම තමයි. සම්පූර්ණ සැහැල්ලුකමම සැපතම නිදහසම තේරෙන්න ඕනේ වද වේදනාවල් මොනවත්ම දැනෙන්නේ නැතුව. එහෙම එක්කුත් තියෙනවා. කම්මැලි ගමක් පැත්ත පලාතකට එන්න බෑ. මට හොඳ අවදිමත් භාවයක් තියෙන්න ඕන කියලා කොහොම අදහසකුත් අපිට තියෙනවා මම. ඉන්නතුනේ ඒ ටික තියෙන්නේ කොහෙද එතකොට? ඔච්චංග ඇතුළේ. අපි භාවනාව තුළ ඔය කියන අපේ බලාපොරොත්තුවට අභිමතාර්ථයට පරමාර්ථයට පරමාර්ථය කෙසේ වෙතත් අභිමතාර්ථයට අඩිය නොතියනවා නෙවෙයි. ඒකේ පළපදියම් වෙලා පිහිටලා ඉන්න බෑ අපිට. බොජ්ජංග වලදී තමයි කියලා දෙන්නේ. ඒ තුලට වෙලා පළපදියම් වෙලා ඉන්නේ කොහොමද කියලා. අපිට උගන්වන්නේ ඒකයි. ඉගෙන ගන්න කියලා කියනවා භාවනාව තුලදී. සිහියට එන වෙලාව, සිහියේ ඉන්න වෙලාව, සිහියෙන් යන වෙලාව තේරුම් ගන්න කියලා කියනවා. කොහොමද සූක්ෂමකම? ධර්මතාවයේ ටික විනිශ්චය කරන්න පටන් ගන්න වෙලාව තේරුම් ගන්න කියලා කියනවා. ආනාපානයේ මුලැමැද අග බලනවා නම් දැන් මම මේකයි කරන්නේ මේ මොහොත තුල කියලා. හැබැයි මේක කල්පනාවක් නෙවෙයි පිටි ඔයයන්ට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කල්පනා කරලා කරන එකක් නෙවෙයි කියලා. මේක අපි දැනගන්න එකක්. වීරිය පවතින වෙලාව අපිට දැනගන්න කියලා කියනවා. වීරියක් නැත්තම් නැති බව දැනගන්න කියලා කියනවා. දැන් තේරෙනව නේද? වීරිය නැත්තම් නැති බව දැනගන්න පුළුවන් කියලා. ධර්මතාවයේ විනිශ්චය කරන්නේ නැතිනම් ඒක එහෙම කරන්නේ නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නේද? එක වතාවකට එක දෙයක් කරා නම් ඇති. තථාගතයන් වහන්සේ මේ උගන්වන්නේ සිහියෙන් පරිපූර්ණ වෙච්ච ජීවිතයක් සකස් කරගන්නේ කොහොමද කියන එකයි. අපේ ජීවිත ගලාගෙන යන්න ඕනේ වෙන්නේ. අන්න ඒ කියන මාර්ගය. මේක හරිම ලස්සනයි අතරම. හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ තරම් මං හිතන්නේ වෙන කෙනෙක් මේ කියන කාරණාවල් විභේදනය කරලා වෙනස් කරලා කියලා දෙන්න දස වෙයි කියලා. සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ අරහත්ත්වයෙන් පස්සේ උන්වහන්සේට ඌමනාකමක් තියෙනවා නම් සිහියෙන් විතරක් ඉන්නවලු. කැමතිකමක් තියෙනවා නම් ධර්මතාව නිශ්චයෙන් ධම්මවිචයෙන් විතරක් ඉන්නවලු. කැමති නම් උපේක්ඛාවෙන් විතරක් ඉන්නවලු. කැමති නම් සමාධියෙන් විතරක් ඉන්නවලු. කැමති නම් ප්‍රීතියෙන් විතරක්. කැමති නම් පස්සද්ධියෙන් විතරක්. දැන් අපිට තේරෙනවා නේද මේ වැඩේ කරන්න පුළුවන් දෙයක් කියලා. බැරි නෑ මේක කරන්න. හැබැයි පුරුදු වුණොත් විතරයි. පුහුණු කළොත් විතරයි. ඉන්නතුනේ හිතන්ට නාකයි ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා සහ ඔයත් මම කියන මේ අපි අතර වෙනසක් තියෙනවා කියලා. වහන්සේලාට තිබ්බේ අපිට තියෙන හිතම තමයි. ඇටලේ මස්නහර කියන මේ දෙතිස් කුණපම තමයි. 32ක් කියලා කියමුකෝ ඉතින් නිකම. ඒවම තමයි තිබ්බේ. අපිට තියෙන මේ 890ක් රෝග 990ක් රෝග ආදී වශයෙන් කියන ඌවම තමයි තිබ්බේ. දැන් නම් අලුත් ලෙඩක් තියෙනවා. ඊ එකක් හොයාගත්ත අලුත් ලෙඩ අද්දේගේ නම ඇහි ප්‍රෙෂර්. අලුත්ම ලෙඩේ. මන් දන්නේ. කොහොමරි කමක්. අපිට අවස්ථාවක් තියෙනවා ඔය කියන ස්තරයන්, ඔය කියන කොටස් අපේ ජීවිතයට ඈඳා ගන්න, පුරුදු කර ගන්න, පුරු කර ගන්න. ඒ තුලින් සැනසීමක් හම්බ වෙනවා. තථාගතයන් වහන්සේ මේක දේශනා කරේ භාවිතා බහුලී කතා සංවත්තන්ති අභිඥාය නිබානස්ස සුබෝධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමය තුල
ඒ ක්‍රමය තුල ධර්මයේ තුලින් මේ කාරණා අත්දකින්න පුළුවන් භාවයකුයි තථාගතයන් වහන්සේ අපිට දේශනා කළ දෙන්නේ. ඉතින් පින්නතුනි අද දවසේදී මම උත්සාහ කළේ ඔයයන්ට ඒ කියන කාරණාව ගැන කියලා දෙන්නටයි. මම හිතනවා මේ කියන සම්පජාන්‍ය කොටස ගැන සාකච්ඡා කරන්නට තව සතියක් විතර මට ගන්න වේවි කියලා. අද නිකන් අර සරල විදිහේ කාරණාවල් ටිකක් කතා බහ කරන්න උත්සාහ කළා. මේ කියන සම්පජාන්‍ය කියන දේ භාවිතයේදී සාමාන්‍ය ජීවිතයේදී නෙවෙයි. සාමාන්‍ය ජීවිත වෙන්නත් පුළුවන්. ප්‍රායෝගික ජීවිතයේදී අපිට කොහොමද මේක භාවිතයට එන්නේ? අපි කොහොමද මේ දෙයට මුහුණ දෙන්නේ කියලා මට එන්නේ දල සැලැස්මයි අද කියන්න ඕනකම තිබ්බේ. අපි බලමු සමහර විට ඊළඟ සතියේත් මේක කොටසක් විතර වෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් මේ කියලා දුන්න කාරණාවන් වලින් ඔයයන්ට තේරෙනවා නම් තමන්ගේ ජීවිතය තුළ අවබෝධයක් ලබන්න, සැනසීමක්, නිවීමක් ලබන්න තමන්ට යන්න තියෙන මාර්ගය ගැන දැන් ඇත්තටම සැකහැර දැනගන්න පුළුවන් තත්යකට පැමිණි වේවි පිටුතුනි. සැක නැති ඇත්තෝ බවට පරිවර්තනය වේවි. අනේ වාසනාව. ඒසේම වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු සාදු